මිල සංකල්ප ගැන කතා කරලා ඉවරුනාම දැන් බලමු පොඩි ගැළපීමක් කරන විදිහේ මිල සංකල්ප ගැන කෙටියෙන්. අපි දන්නවා මිල සංකල්ප තුනක් තියෙනවා. ඔය භාවිතයේදී ගොඩක් දුරට දෙන්නේ මූලික මිලේ ඉඳන් වෙළඳ මිල දක්වා ගණනය කිරීම කරා. ඒකට දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මම පොඩි උදාහරණයක් ගන්නම්. දලදේශීය නිෂ්පාදනය මූලික මිලට තියෙනවා. මූලික මිලට පවතින දලදේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඊගොම අපේ 1000ක් තියෙනවා. මිලියන වලින් ගණනය කරලා තියෙනවා මිලියන 1000ක්. එතකොට අපිට පරීක්ෂකවරයා දෙනවා අර මම කිව්වේ මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට යද්දී අවස්ථා දෙකකදී බදු එකතු වෙනවා. එතකොට මේ අවස්ථා දෙකකදීම එකතු වෙන බදු වල සමස්ත අගය දෙනවා. අපි ඒවා නම් කරනවා භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු. අපි හිතමු 500ක් තියෙනවා. 1 මිලියන. භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු 500ක් තියෙනවා. ඒ වගේම මේ අවස්ථා දෙකකදී සානාධාර ලැබෙන්න හැකියාවක් තියෙනවා. කියන්නේ එකක් නිෂ්පාදිතය මත නිෂ්පාදකයාට සානාධාර ලැබෙනවා. ඊළඟට අලෙවි කරන අවස්ථාවේදී පාරිභෝගිකයට සානාධාර ලැබෙන්න පුළුවන්. ඒව නම් කරොත් එහෙම භාණ්ඩ හා සේවා මත සහනාධාර. තන අපි තුමේ එකේ අගය තියෙනවා 200. මිලියන 200. එතකොට අවසානයේ දැන් මේ ප්‍රධාන අවස්ථා දෙකක් ගත්තේ මේකට අමතරව අපිට දාන්න පුළුවන් මෙන්න මේම හිතුවොත් එහෙම ප්‍රවාහන ගාස්තු හිතන්නකෝ තියෙනවා අගය 50ක් මිලියන 50ක් තියෙනවා. ඊළඟට වෙළඳ තීරු කියන්නේ අතරමැදියන්ගේ ලාභ 30ක් තියෙනවා මිලියන. ඔන්න දැන් අවස්ථා ටික බලපුවාම තොරතුරු ටික වෙනම ගත්තොත් ඒවා තමයි තොරතුරු ටික. එතකොට දැන් පැහැදිලි තියෙන තොරතුරු ටික දලදේශීය නිෂ්පාදිතය වටිනාකමක් දෙනවාට මේක ලියා ගන්න. වීඩියෝ බලන අතරේ මේක ලියා ගන්න ගන්න හදන්න. දලදේශීය නිෂ්පාදනයේ තියෙනවා මිලියන 1000ක්. මූලික මිලයටත් අගය කරලා තියෙන්නේ. මූලික මිලයටත් අපි හිතමු මේක වේදම් ප්‍රවේශ ආදායම් ප්‍රවේශයෙන් හෝ නිෂ්පාදන ප්‍රවේශයෙන් අගය කරලා ඇති. විශේෂයෙන් ඒක දැන් අපි දන්නවා මූල අවස්ථා දෙකේදී කතා කරපු වීඩියෝ වලින් වල පැහැදිලි කරා කොහොමද ආදායම් ප්‍රවේශිනු වේදම් ප්‍රවේශිනු මේ නිෂ්පාදන ප්‍රවේශිනු වෙනම ගන්න කියන එක. තව වේදම් ප්‍රවේශ විතරයි ඉතුරු. මේක මේ වීඩියෝ කතා කරමු. එතකොට දලදේශීය නිෂ්පාදිතයේ මූලික මිලට අරන් තියෙනවා 1000ක්. බදු තියෙනවා 500ක්, සානාධාර තියෙනවා 200ක්, ප්‍රවාහන ගාස්තු වෙළඳ තීරු දීලා තියෙනවා. එතකොට දැන් මේ මූලික මිලට තියෙන දලදේශීය නිෂ්පාදිතය අපිට ගානක කියනවා නම් පරීක්ෂකවරයා ගානක කියනවා නම් මෙයාව පරිවර්තනය කරන්න කියලා සාමාන්‍ය මූලික මිලට දලදේශීය නිෂ්පාදිතය පවත්වන්නේ නැහැ. ඒත් අපිට ගානේ කියනවා නම් අංක 1 මේ තියෙන තොරතුරුත් එක්ක හරිද? අපිට කියනවා නම් පරීක්ෂකවරයා දලදේශීය නිෂ්පාදනය හොයන්න වෙළඳ මිලට කියනවා. වෙළඳ මිල කොහොමද මේ පරිවර්තනය කිරීම කරන්නේ? දැන් මේ තියෙන තොරතුරුත් එක්ක අපි බැලුවොත් කොහොමද පරිවර්තනය කිරීම කරන්නේ? තොර කරන්න වෙන්නේ කොහොමද? මෙතන මේ ඉඩපාසුකම එක්ක මම ලියන්න යන්නේ මම පැහැදිලි කරන්නම් කොහොමද කරන්න කියලා. දැන් දලදේශීය නිෂ්පාදනයේ වෙළඳ මිලට ගේද්දී මේක මූලික මිල කියන්නේ කර්මාන්ත ශාලාව තුල තියෙන අවස්ථාවේ අලෙවිට සූදානම් කළ අවස්ථාවේ මිල. එතකොට ඒ ඇතුලේ නිෂ්පාදනය මත නිෂ්පාදකයාට ලබා දුන් සහනාධාර තියෙනවා. ඒ ඇතුලේ සහනාධාර වටිනාකම ඇතුළත් වෙනවා. එතකොට මෙන්න මේ සහනාධාර මේක ඇතුලේ තියෙනවා. එතකොට වෙළඳ මිල දක්වා එද්දී නිෂ්පාදකයා මොකද කරන්නේ? අපි දැක්කා මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට එද්දී ඒවා පැහැදිලි කරලා නැත්නම් ඕනනම් අමතකයි නම් ආයෙ නැවත මුලින්ම බලන්නද. මූලික මිලේ ඉඳන් වෙළඳ මිලට එද්දී කරන්න ඕන සහනාධාරය ඉවත් කරලා. ඒ කියන්නේ මෙන්න මේ
වෙළඳ මිල ගද්දි මේ මූලික මිලේ තියෙන 1000න් සහන ආධාර 200ක් අයින් කරන්න ඕනේ. එතකොට එන්නේ 800යි. එකට එකතු වෙන්න ඕන බදු 500ක්, ප්‍රවාහන ගාස්තු 50ක්, වෙළඳ තීරු 30ක්. එතකොට සමස්තගේ ඉන්නේ 1000න් 200ක් අයින් කරලා 800යි. 500ක් එකතු කරාම 1300යි. මෙතන 80ක් එකතු වුණාම 1380ක් කියලා තමයි 1380ක් කියලා තමයි දලදේශීය නිෂ්පාදිතයේ වෙළඳ මිල යටතේ තක්සේරු වෙන්නේ. එතකොට දැන් ඕකේම මම පොඩි තව දැන් මේ ගැළපිලි ටික ගැළපීම් කරා නම් මේ විදිහට බලන්න ගන්න පුළුවන්ද කියලා. මේක ඕනනම් කෙටියෙන් කරන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මේ බදු එකතු කරලා සහනාධාර අයින් කරන වෙනකොට මොකද්ද කරන්න පුළුවන් අපිට? මේ දෙකේ ශුද්ධාගේ එකවර එකතු කරනවා. කියන්නේ භාණ්ඩ ආසේවා මත ශුද්ධ වක්‍ර බදු කියලා. 500න් 200ක් අයින් කරාම 300යි. 300 කෙලින්ම එකතු කරනවා මූලික මිලට දලදේශීය නිෂ්පාදිත 300යි 1300යි මේ දෙක කොහොමද එකතු වෙනවා? ඒතකොට 1380 ඒත් ලැබෙනවා. ගැඹුවක් නැතුව. මම පැහැදිලි කරේ අර මේ තිබුණු මිල සංකල්ප ටික කොහොමද මේකට ගලපන්නේ කියන එක. right. ඊළඟට දැන් බලමු මේ කොහොමද කියලා මෙතනින් එහාට දැන් අපි නිෂ්පාදන ප්‍රවේශය ආදායම් ප්‍රවේශයට මූලික දේවල් සාකච්ඡා කරන් ආවන්. ඊළඟට බලමු කොහොමද මේ ප්‍රවේශ දෙකට අදාළ තවත් වැදගත් සංකල්පයක් තියෙනවා එක හැදෙන්නේ කියන එක. අපි ඒකට කියනවා මේ මූර්ත සහ මූල්‍ය නිෂ්පාදිත නැත්නම් පවත්නා මිලට සහ ස්ථාවර මිලට නිෂ්පාදිත අගයන් කියන්නේ. right. හරි. දැන් මම මේ ගාන පොඩි වෙලාවක් උතනින් බලා ගන්න ඕනේ ඉඳ තිබුණේ. මිල සංකල්පයක් ගලපන විදිය ප්‍රායෝගිකව. දැන් බලමු මේ මම පොඩි සංකල්පයක් කියලා දෙන්නම් මේ හැම ප්‍රවේශයකටම බලපාන තව මේ පවත්නා මිලට නිෂ්පාදිත සහ ස්ථාවර මිලට නිෂ්පාදිත කියන අතර වෙනස. පවත්නා මිලට හා ස්ථාවර මිලට මේ අතර වෙනස මොකක්ද කියන්නේ. එතකොට දැන් අපි ගමු සරල උදාහරණයක් මම ගන්නම්. සරල උදාහරණයකින් මේ ක්‍රියාවලිය පැහැදිලි කරලා දෙන්න. අපි ගමුකෝ යම් රටක් තියෙනවා අපල් නිෂ්පාදනය කරන අපල් නිෂ්පාදනය කර ආර්ථිකයක් තියෙනවා. හිතන්න මේ ආර්ථිකය අපල් ඒකක නිෂ්පාදනය කරලා තියෙන ඒකක ප්‍රමාණය අපල් ඒකක 10ක් තියෙනවා. අපල් ඒකක 10ක් නිෂ්පාදනය කරලා තියෙනවා. මම වසර 3ක අපල් ඒකකයකට තිබුණු මිල ගණන් කියනවා. එකක් 2010 අපල් ඒකකයක මිල තිබිලා තියෙනවා 100යි. 2015 අපල් ඒකකයක මිල තිබිලා තියෙනවා 150යි. මේ සාකච්ඡා කරන 2020 අපල් ඒකකයක මිල අපි හිතමු 200යි. මම දීලා තියෙන්නේ අපල් ඒකකයක් සඳහා වසර 3කදී පැවති මිල ගණන. ඒතර දැන් අපිට පුළුවන් මෙන්න මේ අපල් ඒකක 10 පදනම් කරගෙන මේක මෙන්න මේම අවබෝධ කරගන්න. දැන් පවත්නා මිලක් කියන එකෙන් අදහස් කරන්නේ යම් වසරක නිෂ්පාදිතය අදාළ වසරේ මිල මට්ටමින් තක්සේරු කරලා ඉදිරිපත් කිරීම. අදාළ වසරේ මිල මට්ටම. ඒතර දැන් අපල් ඒකක 10ක් කියන එක අපි හිතමුකෝ දැන් මේ අපල් ඒකක 10 හදලා තියෙන්නේ මේගොල්ලෝ සලකා බලන වර්ෂය 2020 වර්ෂය කියන එක. මේ අවුරුදු 2020 නේ. එතකොට අපෙන් අහනවා නම් විභාගයට පරීක්ෂකවරයා අපල් ඒකක 10 පවත්නා වර්ෂයේ මිල අනුව අගය කීයද කියලා අපි මෙන්න මේ 200න් තක්සේරු කරන්න ඕන අර ඒකක 10යි. එතකොට අපිට දැන් අපි හිතමු අපල් තමයි මේ රටේ දලදේශීය නිෂ්පාදිතය කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් පවත්නා මිලට දලදේශීය නිෂ්පාදිතය
පවත්නා මිලට දාදීනි වටිනාකම කීය දෙන්නේ 200න් අගය කරාම ඒකක 10 2000ක් කියලා. පවත්නා මිලට දලදේශීය නිෂ්පාදනය. ඒතරම් දැන් බලන්න පැහැදිලිව තේරුම් ගන්න ඕනේ පවත්නා මිලට දලදේශීය නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද? යම් වසරක නිෂ්පාදිතයක් අදාළ වසරේ මිල මට්ටමින් තක්සේරු කර ඉදිරිපත් කිරීම පවත්නා මිලට නිෂ්පාදිතයක් කියලා හඳුන්වනවා. පවත්නා මිලට නිෂ්පාදිතයක්. ඒතර වටිනාකම 2000. ඊළඟට ස්ථාවර මිල කියන එකේ අදහස බලුවොත් දැන් අපිට පරීක්ෂකවරයෙක් කියන්න පුළුවන් යම් අවස්ථාවකදී දැන් අපිට පැහැදිලිව පේනවා 2010 ඉඳන් 2020 වෙද්දී 2010 අවුරුද්දේ ඉඳන් 2020 වෙද්දී ඇපල් ගෙඩියක මිල දෙගුණ වෙලා තියෙනවා. ඇපල් ගෙඩියක මිල දෙගුණ වෙලා තියෙනවා. ඒ කියන්නේ මිල මට්ටමේ වැඩි වීමක් වෙනවා. මේකට කියන උද්දමනයක් කියලා. ඒතර මේ මිල මට්ටමේ ඇති වෙන වෙනස් වීමත් මෙන්න මේ 2020 නිෂ්පාදිතයේ පවත්නා මිලට තක්සේරු කරාම ඇතුළත් වෙලා තියෙනවා. මිල මට්ටමේ වැඩි වීමත් එක්කම තමයි ඒක තක්සේරු වෙලා. හැබැයි මිල මට්ටමේ වෙනස් වීම අයින් කරන්න නම් දැන් අපි ගමුකෝ තවත් රටක් හදලා තියෙනවා ඇපල් ගෙඩි 10ක් කියලා. මේ රට උපකල්පනය කරමු අපි මේ අපි කතා කරා යන්නේ A කියලා රටක් කියලා. මේ රටේ හදලා තියෙන ඇපල් එකක 10යි. හිතන්න යම් B රට කියලා එකක් තියෙනවා එයාත් හදලා තියෙන එකක 10යි. හැබැයි එයාගේ 2020 මිල මට්ටම තියෙන 150ක් නම් එයාගේ පවත්නා මිලට නිෂ්පාදිත ලැබෙන්නේ 1500ක්. එතකොට මේ මූණත වටිනාකම් දෙක අතර පැහැදිලිව වෙනසක් දෙනවා. ඒකක ප්‍රමාණය වෙනසක් නැහැ. මිල මට්ටම වෙනස් වීමත් එක්ක තමයි ඒක වෙලා තියෙන්නේ. දැන් ඔන්න ඇති වෙන ගැටලුව निराකරණය කරගන්න ආර්ථික විද්‍යාවේ ගන්නවා සංකල්පයක් ඕනම නිෂ්පාදිතයක් යම් වර්ෂයක රුපියල් 100න් අගය කරනවා. අපි ඔකට කියනවා රුපියල් 100 කියන්නේ ස්ථාවර මිල කියන එක. තම පදනම් වර්ෂයේ මිල. දැන් අලුත් ජාතික ගුණ ක්‍රම වේදය යටතේ රටක ස්ථාවර මිල පදනම් වර්ෂයේ මිල තක්සේරු කරන 2010 වර්ෂයේදී මිල 100ක් යන උපකල්පන. 2010 වර්ෂයේදී මිල 100ක්. එතකොට පවත්නා වර්ෂයේ මිල කියන්නේ අවුරුද්දේ ඇත්තටම මිල කීයද තියෙන කියන එක. ස්ථාවර මිල කියන්නේ මේ පදනම් වර්ෂයක මිල නැත්තම් වෙලෙම ස්ථාවර මිලයේ 100ක් කියලා තමයි ගන්න. එතකොට දැන් ඒකක 10ක් හදලා තියෙනවා නම් ස්ථාවර මිල අනුව තක්සේරු කරොත් වටිනාකම කියන්නේ 2010 100යි කියන එක නේ හැම වෙලෙම 100යි වගේ කරන්නේ. එතකොට ඒ අනුව ස්ථාවර මිලට නිෂ්පාදිතය ගන්න පුළුවන් මේකේ ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදනය ගන්න පුළුවන් 1000ක් කියලා. ස්ථාවර මිලට. එතකොට සරල අදහසක් ගත්තොත් එහෙම පවත්නා මිලට දලදේශීය නිෂ්පාදිතය ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදිතය අතර වෙනස. පවත්නා මිලට දලදේශීය නිෂ්පාදිතය කියන්නේ ඒ රටේ නිෂ්පාදිතය අදාළ වසරේ මිලෙන් අගය කිරීමක්. ස්ථාවර මිලට දලදේශීය නිෂ්පාදිතයක් කියන්නේ ඒ වසරේ නිෂ්පාදිතය පදනම් වසරක මිලෙන් නැත්නම් හැම වෙලේම ඔක අගය වෙන්නේ 100න් අගය කිරීමක්. ඒතර මේවා පරිවර්තනය කරන ක්‍රමය. දැන් අපිට විභාගයට මෙයාව දුන්නොත් කොහොමද මෙයාව හොයාගන්නේ කියන එක නේ. දැන් ඔයාලට තේරෙනවා මෙයාව පවත්නා මිලට ආදීනේ දීලා තියෙනවා නම් 2000යි කියලා. අපි අර මිල මට්ටමේ බලපෑම් විතරයි අපිට විභාගයට දෙන්නේ 2020 අවුරුද්දේ මිල මට්ටම විභාගයට දෙයි අපිට 200යි කියලා. අපින් කෙලින් ඉල්ලන්න පුළුවන් ස්ථාවර මිලට නිෂ්පාදනය කීයද? ඒක කොහොමද ගන්න වෙන්නේ? මෙයා අගේ වෙලා තියෙන කාගෙන්ද? ඒ අදාළ වසරේ මිලෙන්. මේ තියෙන්නේ 200යි. ඒකෙන් බෙදලා ස්ථාවර මිලට අගේ කළ යුත්තේ කීයද 100ට? 100 ගුණ කළ යුතුයි. ඔකට පොදු භාවිතයක් ගන්න පුළුවන් අපිට. පොදු අදහසක් පවත්නා මිලට නිෂ්පාදිතයක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පවත්නා මිලට අගය නිෂ්පාදිතයක් හෝ ආදායමක් වෙන්නත් පුළුවන්. දල ජාතික ආදායම කියලා නෙන්නේ දලදේශීය නිෂ්පාදිත. පවත්නා මිලට අගය ගන්න මේ සමාජ ස්ථාවර මිලට අගය ස්ථාවර මිලට අගය ගන්න පුළුවන්. පවත්නා මිලට අගය බෙදනවා අගේ වෙලා තියෙන පොදු මිල මට්ටමින් ගුණ කරනවා 100. ඒකට ඔන්න ස්ථාවර මිලට අගේ කියන එක ලැබෙනවා. දැන් ඔන්න ඔය සංකල්ප ටික ඔය කරපු සංකල්ප ටික බලලා දැන් අපි අන්තිමේට මේක ස්ටඩි පැක් නම් දීලා තිබුණේ නැහැ පන්තියේ මේ. හැබැයි TR පේපර් එක දීලා 18 පන්තියේ කතා කරලා ඉවර කරා අපි.
19 සාකච්ඡා කරේ නැහැ. 19 වෙනි පේපර් එකේ ඔන්න කොටස් ටික තියෙනවා. මේ වැදගත් තැන් ටික සාකච්ඡා කරලා යන්නේ. 19 වෙනි පේපර් එකේ තියෙන උත්තර ලියන්න. ලියලා ගෲප් එකේ දාන්න උත්තර දැන්වත් තියෙන ළමෙක් අහන්න. 19 වෙනි TR පේපර් එක. ඒක සම්පූර්ණ ඉවර කරන්න එකේ ගණනය කිරීම කරන්න අවශ්‍ය තැන් ටිකක් තියෙනවා දාන්න. හරි. එතකොට ඊළඟට ජාතික ගණනුකරණයේ වැදගත් දේ තමයි දැන් අපි ආදායම් වියදම් නිෂ්පාදන ප්‍රවේශයත් හරි ආදායම් ප්‍රවේශයත් සම්පූර්ණ සාකච්ඡා කරලා ඊළඟට වැදගත් වෙන්නේ වියදම් ප්‍රවේශය කොහොමද ජාතික ගණනුකරණයේ ගණනය කිරීම කරන්න කියන එක. වියදම් ප්‍රවේශය. පොඩි වියදම් ප්‍රවේශය ගැන සාකච්ඡා කරද්දී අපි බලන්න ඕනේ වියදම් ප්‍රවේශයේදී මොකද්ද කරන්න කියන්නේ. වියදම් ප්‍රවේශයේදී කරන්නේ ආර්ථිකයක් නිෂ්පාදනය කළ තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය මේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න දරන පළමු වර මිලදී ගන්න දරන වියදම පදනම් කරගෙන අගය කරනවා. එතකොට දැන් අපි හිතමුකෝ භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් තියෙනවා නිෂ්පාදනය කළ 5000ක් වටින. මෙන්න මේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිලදී ගන්න වෙළඳපොළකදී දරන වියදම් පදනම් කරගෙන නිෂ්පාදිතය අගය කරන්න පුළුවන් කියන සරලව ගත්තොත් මේ භාණ්ඩ ටික මිලදී ගන්න 5000ක වියදමක් යනවා. ඒකට මේ වියදම බැලුවාම නිෂ්පාදනයට සමානයි. වියදම් ප්‍රවේශිත කරන්න ඕනේ වියදම තක්සේරු කරන් නිෂ්පාදිතය ගැන හිතන එක. එතකොට බලන්න ඕනේ මේ වියදම් ප්‍රවේශයේදී කොයි වගේ වියදම්ද අගය කරන්නේ. වියදම් ප්‍රවේශයේදී ගන්න කියන්නේ පළමු වර මිලදී ගැනීමේ වියදම්. පළමු වර මිලදී ගැනීමේ වියදම්. පළමු වර මිලදී ගැනීම. ඒක පළමු වර මිලදී ගැනීමේ වියදම් වර්ග තුනක් තියෙනවා. ප්‍රධාන වර්ග ගත්තොත් ඇත්තට දෙකයි තියෙන්නේ. එකක් පරිභෝජන වියදම් තියෙනවා. ප්‍රතිලාභ කෙටි කාලීනයි නැවත නැවත ඇතිවන වියදම්. තව කොටසක් තියෙනවා ආයෝජන වියදම් නැත්නම් ප්‍රාර්ථන වියදම්. ප්‍රතිලාභ දීර්ඝකාලීනයි එක් වාරයක් තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ වියදම දැරීම. ප්‍රතිලාභ දීර්ඝකාලීන නැති වෙනවා. එතකොට ඔන්න ඔය වියදම් වර්ග දෙක තමයි ප්‍රධානම පළමු වර මිලදී ගැනීමේ වියදම්. එතකොට වියදම් ප්‍රවේශයේදී ගණනය කිරීම කරගෙන යද්දී මේ අපේ ජාතික ගණන් කරන අලුත් ක්‍රමවේදයේදී මේ SNA 2008 ක්‍රමයේදී හම්බ වෙනවා වියදම් ප්‍රවේශයේදී ප්‍රධාන වියදම් වර්ග තුනක් ගැන තක්සේරු කරනවා. එක වියදමක් තමයි මේක හොඳට අහගන්න පෞද්ගලික පරිභෝජන වියදම්. මේකට සංකේතයක් දෙනවා C කියලා. පෞද්ගලික පරිභෝජන වියදම්. තව වියදම් විශේෂයක් තියෙනවා පොදු පරිභෝජන වියදම්. රාජ්‍ය පරිභෝජන වියදම් කියලා කියන්න පුළුවන්. පොදු පරිභෝජන වියදම්. අපි G කියලා කියනවා. තව එකක් තියෙනවා ආයෝජන වියදම් නැත්නම් අපි උකට කියන දල දේශීය ආයෝජන. තම ප්‍රාර්ථනා සම්පාදනය. අයි. වඩා හොඳයි දල දේශීය ප්‍රාර්ථනා සම්පාදනය කියලාම දාන්න. තුන වියදම් වර්ග තුනක් තියෙනවා. මෙන්න මේවා තමයි වියදම් ප්‍රවේශයේදී අවසාන වියදම් කියලා නම් කරන්නේ. ඒකට කියන අවසාන වියදම්. මේ සියල්ල ස්ටඩි පැක් එකේ පැහැදිලි කරලා ඇති. මම ගෲප් එකේ දාලා තිබ්බා ස්ටඩි පැක් එක ඕන දරුවෙක්ට එතනින් ගන්න පුළුවන්. නෝට්ස් වල කිසි ප්‍රශ්නයක් නැහැ ඒක. ඒත් මේ පෞද්ගලික පරිභෝජන වියදම් කියලා කියන්නේ කුටුම්බයක් හෝ කුටුම්බයකට ලාභ අපේක්ෂා නුකර සේවා සැපීමේදී ඉන්න පූජ්‍ය පක්ෂය, දේශපාලන පක්ෂ, ඔය වගේ ආදී දේවල්. ඔය කුටුම්බයකට අදාළ කුටුම්බසායි මම මේ කියන ලාභ අපේක්ෂා නොකරන එකක භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම්. පෞද්ගලික පරිභෝජන වියදම් කියලා කියනවා. පොදු පරිභෝජන වියදම් කියන්නේ රජය දරන රජයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම්. මේ දෙකේම මේ ප්‍රධානම ලක්ෂණය තමයි මේ පරිභෝජන කියන එක. පරිභෝජන කියන්න හේතුව මේ දෙකේම තියෙන වියදම් වල ප්‍රතිලාභ කෙටි කාලීනයි.
මෙන්න මේ පොදු පරිභෝජන වියදම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේක ඇතුළේ තියෙනවා ප්‍රධාන වර්ග දෙකක වියදම්. මේ පොදු පරිභෝජන වියදම් දරන්නේ රජය. දරුවට කොටසක් ඍජුවම කුටුම්බ වලට ප්‍රතිලාභය නෙම තියෙනවා රජය දරන වියදම්. උදාහරණයක් දැන් රජය දරන වියදමක් තමයි අධ්‍යාපනයට දරනවා, පාසල් රත්තු කරන්න, ගුරුවරුන්ට වැටුප් ගෙවන්න වියදම්. සෞඛ්‍ය සේවාවකට රත්තු කරගන්න රජය වියදම් දරනවා දෛනිකව. බෙහෙත් වර්ග මිලදී ගන්න, වෛද්‍යවරුන්ට වැටුප් ගෙවන්න. අන්න ඒ වියදම් ඍජුවම යන්නේ රට එක පාර්ශවයකට. අපි ඔකට කියනවා පුද්ගල පරිභෝජන වියදම් කියලා. හොඳට මතක තියාගන්න මේ වියදම දරන්නේ රජය. ප්‍රතිලාභ ලබන්නේ කුටුම්බේ ඍජුවම. ඊළඟට තවත් මේ වියදම් වර්ගයක් තියෙනවා රජය දරන වියදම්. පරිභෝජන ස්වරූපයේ වියදම් සමහර ඒවා මේ ප්‍රතිලාභ සමස්ත ආර්ථිකයටම බෙදලා යනවා. උදාහරණයකට ගත්තොත් රාජ්‍ය පරිපාලන වියදම්. රාජ්‍ය ආයතන පරිපාලනය කිරීමේ වියදම් දරපුවාම ඒවා ආර්ථිකයේ හැම කෙනෙක්ටම ප්‍රතිලාභ ඇති කරන වියදම්. අන්න ඒ වගේ ඒවා අපි නම් කරනවා සමූහ පරිභෝජන වියදම් කියලා. සමූහ පරිභෝජන වියදම් මේ කොටස් දෙකම පොදු පරිභෝජන වියදම් ඇතුලේ තියෙනවා. ඊළඟට මේ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය කියන එක මේකේ තියෙන දීර්ඝකාලීන ප්‍රතිලාභ ජනනය කරන වියදම්. මේක කුටුම්බ, රජය, ආයතන සියල්ල එකතු කරලා තමයි මේ වියදම් දරන්නේ. දැන් කුටුම්බයක ආයෝජන වියදම්, ප්‍රාග්ධන වියදම් තියෙනවා. කුටුම්බයක එකම ප්‍රාග්ධන වියදම, එකම ආයෝජන වියදම තමයි නිවාසක් ඉදිකිරීම. නිවාසක් ඉදිකිරීමේ වියදම කුටුම්බයක පරිභෝජන වියදමක් නෙමෙයි, ඒක ආයෝජන වියදම. ඊළඟට මේ ඇතුලේ තියෙන පුළුවන් ආයතන යන්ත්‍රෝපකරණ ගොඩනැගිලි ඉදි කරන දරන වියදම්. රජය මහා මාර්ග, වරායවල්, ගුවන්තොටුපොළ ඉදි කරන දරන වියදම්. ඒ සියල්ල ප්‍රතිලාභ දීර්ඝකාලීන. එතකොට මේකේ කොටස් තුනක් තියෙනවා. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ කොටස් තුනයි. එකක් තමයි මේකේ තියෙන එක කොටසක් තමයි ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය කියන එක. ස්ථාවර කියන වචනේම අදහස වෙනස් වීමට ඉක්මනින් ලක් වෙන්නේ නැති වත්කම් තියෙන. ගොඩනැගිලි අන්තෝපකරණ මාර්ග පද්ධතියක් වගේ. අන්න ඒ වගේ දේවල් වලින් කුටුම්බ, රජය, ආයතන එකතු කරලා දරන වියදම් ස්ථාවර ප්‍රාග්ධන සම්පාදනය. ඊට අපි දන්නවා ආර්ථික විද්‍යාවේ තොග සංසරණ ප්‍රාග්ධනය කියලා කියන තොග වෙනස් වීම. අමුද්‍රව්‍ය, අර්ධ නිමි සහ නිමි ද්‍රව්‍ය වසර මුල සහ වසර අග තියෙන ප්‍රමාණය අනුව තොගයක් රටේ පවතිනවා කියන එක අපිට පේනවා. තොගයක් කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න ආධාර වෙන වත්කමක්. ඒකෙන්ද අපි ඒක ප්‍රාග්ධනයක් කියලා හඳුනගන්නවා ආර්ථික විද්‍යාව සංසරණ ප්‍රාග්ධනය. නැත්නම් තොග වෙනස් වීම. තොග වෙනස් වීම. ඊළඟ මේකේ වැදගත් දෙයක් මේ අලුත් ආකෘති දෙක එකතු කරේ වටිනාකම්හි වෙනස් වීම. වටිනාකම්හි වෙනස් වීම නැත්නම් වටිනා භාණ්ඩ සුද්ධත් කර ගැනීම කියලාත් කියනවා. එතනතර වටිනාකම්හි වෙනස් කියලා අදහස් කරන්නේ මෙතන දැන් පැරණි චිත්‍රය. මේ වටිනාකම්හි වෙනස් වීම වලින් අදහස් කරන්නේ දැන් පැරණි චිත්‍රයක් ගමු අපි පැරණි චිත්‍රයක් මිලදී ගන්න ඒක අත්පත් කරගන්න වියදම දරනවා කියලා යම් පාර්ශ්වයක් රුපියල් ලක්ෂයක් ඊළඟට ඒක අලෙවි කරනවා නැත්නම් අත්හරීම සඳහා දරනවා අපි තුමු ලක්ෂ දෙකකට විකුණනවා කියන්නේ. එතකොට පැරණි චිත්‍රයේ වටිනාකම් හි වර්ධනයක් තියෙනවා අත්පත් කර ගැනීම සහ අලෙවි කිරීම අතර ලක්ෂයක. අනේ වගේ පැරණි වත්කම් ඊළඟට මැණික් ස්වර්ණාභරණ වගේ ඒවා. ඒ වගේ වටිනාකම් හි සිද්ධ වෙන අත්පත් කර ගැනීමට සහ අත්හැරීමට දරන වියදම අතර වෙනස අත්හැරීමට දරන මේ වටිනාකම අතර වෙනස තමයි මේ වටිනාකම් හි වෙනස් වීම කියලා අගය කරලා තියෙන්නේ. මේකට වඩා හොඳ උදාහරණ ස්ටඩි පැක් එකේ දාලා තියෙන කොටස් යටතේ දැන් අපි පන්ති වලට සහභාගී වෙන දරුවන්ට ගෲප් එකෙන් ගන්න පුළුවන් මේ සියලු තොරතුරු ස්ටඩි පැක් එකේ මම ගෲප් එකේ දාලා තියෙනවා. දැනට අපි පන්ති එකට සහභාගී වෙන ඕන දරුවෙක් ඉන්නවා නම් ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් ගෲප් එකට එකතු වුණා නම් ගෲප් එකේ දාලා තියෙනවා ස්ටඩි පැක් එකේ සියලු තොරතුරු මේ විධිමත් හැම කරුණක්ම මේවා විස්තරාත්මකව පැහැදිලි කළා. මොකද අපිට වීඩියෝ එකකින් කතා කරන්න පුළුවන් යම් ප්‍රමාණයක් විතරයි. ඒ නිසා. රයිට්. එතකොට දැන් වියදම් ප්‍රවේශයේදී අපි සාරාංශ කරගත්තොත් මේ කතා කරපු සමස්තයේ සරල අදහසක් මෙන්න මෙහෙම. වියදම් ප්‍රවේශයේ දරුවනේ බලන්නේ රටක ආර්ථික ප්‍රදේශයක් ඇතුලේ දේශ සීමාවක් ඇතුලේ දරන සමස්ත වියදම තක්සේරු කර ගැනීම සහ මූලිකව අදහස ඉස්සෙල්ලා. එතකොට අවසාන වියදම් වර්ග කියලා හඳුනගන්නා වියදම් වර්ග තුනක් පෞද්ගලික පරිභෝජන වියදම්, පොදු පරිභෝජන වියදම් සහ දලදේශීය ප්‍රාග්ධන සම්පාදනයේ විදිහට. එතකොට අපි බලමු වියදම් ප්‍රවේශයේදී
කොහොමද මේ දලදේශීය නිෂ්පාදිතය දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. එතකොට වියදම් ප්‍රවේශයකදී ඉස්සලම අපිට තක්සේරු වෙන්නේ වියදම් ප්‍රවේශයට අපි ඉස්සලම හඳුනගන්නේ යම් දේශ සීමාවක් ඇතුළත. තව මේකට ආර්ථික ප්‍රදේශයක් තුල කියලා කියන්නත් පුළුවන්. යම් ආර්ථික ප්‍රදේශයක් තුල දරන සමස්ත වියදම තමයි තක්සේරු වෙන්නේ. එතකොට මේ ආර්ථික ප්‍රදේශයේ ඇතුළත දරන සමස්ත වියදම තක්සේරු කරගත්තම මේ වියදමට අපි නමක් කියනවා. ඒකට අපි කියන නම තමයි දල දේශීය වියදම කියන එක. ඒතර දල දේශීය වියදම කියලා කියන්නේ යම් වසරකදී ආර්ථික ප්‍රදේශයක් තුල භාණ්ඩ හා සේවා මිලදී ගැනීම දරන සමස්ත වියදම. එතකොට මේ වියදම් වර්ග තුනක් තිබුණා. අවසාන වියදම් වර්ග තුනක්. මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම දරන වියදම් වර්ග තුනක් යටතේ හඳුනා ගන්නවා. පෞද්ගලික පරිභෝජනය C, රාජ්‍ය පරිභෝජනය, පොදු පරිභෝජනය D සහ දලදේශීය ප්‍රාග්ධන සම්පාදන I වශයෙන්. එතකොට මේ තුන් දෙනාගේ එකතුව කියන්නේ මේ ආර්ථික ප්‍රදේශයක් දේශ සීමාවක් ඇතුළත දරන සමස්ත වියදම. දල දේශීය වියදම. එතකොට බලන්න වියදම කියන නමක් තමයි එන්නේ. කියන්නේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන ගෙවන මුදල් ප්‍රමාණය. එතකොට මේ දලදේශීය වියදම ඇතුලේ තියෙන්න පුළුවන්. දැන් මේ මිලදී ගන්න භාණ්ඩ ඇතුලේ තියෙන්න පුළුවන් මේ ආර්ථික ප්‍රදේශ නැත්නම් දේශ සීමාව ඇතුලේ වෙනත් රටවලින් ගෙන්නලා දැනට තිබ්බ භාණ්ඩ තියෙන්න පුළුවන්. කියන ආනයනය කළ භාණ්ඩ තියෙන්න පුළුවන් මේ දේශ සීමාව තුළ මිලදී ගන්න. එතකොට මේ වියදම් මෙන්න මේ CGI වල තියෙන්න පුළුවන්. ඒ වගේම දැනට මේ දේශ සීමාව ඇතුලේ හදලා අපනයනය කරපු භාණ්ඩ මේ ආර්ථික ප්‍රදේශ දේශ සීමාව ඇතුලේ නැති නිසා ඒ වියදම් මේක ඇතුලේ තියෙන විදිහක් නැහැ. ඒතකොට දලදේශීය වියදමේ ඇතුළත් වෙනවා සමහර භාණ්ඩ රට තුල නිෂ්පාදනය නොකළ ඒවා. දලදේශීය වියදම ඇතුලේ නැහැ. ඇතැම් භාණ්ඩ රට තුල නිෂ්පාදනය කළත් ඒ සමහර වටිනාකම් මේක ඇතුලේ නොතිබෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි බලන්න ඕන කොහොමද වියදම් ප්‍රවේශයේදී දලදේශීය වියදම් පදනම් කරගෙන දලදේශීය නිෂ්පාදිතය දක්වා ගමන් කරන්නේ. ඒකට ආර්ථික විද්‍යාවේ ගැළපීමක් කරනවා මෙන්න මේ විදිහේ. දැන් දරුණට පැහැදිලිවදී මම කිව්වා දලදේශීය වියදම ඇතුලේ ඇතුළත් වෙන දේවල් මොනවද කියන්නේ. දලදේශීය වියදම ඇතුලේ තියෙනවා ආනයනය කරන ලද භාණ්ඩවල වටිනාකම්. දැන් මතක තියාගන්න ඕන අපි ජාතික ගිණුම්කරණය හොයන දල දේශීය නිෂ්පාදනය කියන සංකල්පයේදී GDP කියන එක දල දේශීය නිෂ්පාදනය කියන සංකල්පෙට ආනයනය කියනවා තියන්න බෑ. මොකද රට ඇතුලේ හදපු ඒවා නෙවෙයි. ඒ නිසා දල දේශීය වියදම ලැබුණු අවස්ථාවක අපි එක දල දේශීය නිෂ්පාදන බඩ පරිවර්තනය කරන්නේ මේකෙන් ආනයනය කරන ලද භාණ්ඩ අයින් කරනවා. භාණ්ඩ හා සේවා ආනයනය වඩා පුරුදු ලියුවොත් භාණ්ඩ හා සේවා ආනයනය අයින් කරනවා. ඒ වගේම මේ දලදේශීය නිෂ්පාදන රට ඇතුලේ හදපු ඔක්කොම භාණ්ඩ දලදේශීය වියදම ඇතුලේ නැති යම් භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. ඒවා අපනයනය කරලා තියෙනවා. මොකද එතකොට රට ඇතුලේ නැති හින්දා ඒවා මිලදී ගන්න රට ඇතුලේ වියදමක් ඇති වෙන්නේ නැහැ. එතකොට දලදේශීය වියදම ඇතුලේ ඇතුළත් වෙන විදියකුත් නැහැ. අපි එකතු කරනවා ඒ නිසා භාණ්ඩ හා සේවා අපනයනය. එතකොට ඔය ගැළපිලි දෙක කරාට පස්සේ අපිට දලදේශීය නිෂ්පාදනය කියන එක ලැබෙනවා. දලදේශීය වියදමෙන් ආනයනය කළ අපනයන එකතු කරා. මේක ඕනනම් අපිට කෙටියෙන් කරන්න පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමයකින්. දලදේශීය නිෂ්පාදනය GDP සමානයි දලදේශීය වියදම ධන දලදේශීය වියදම ධන භාණ්ඩ හා සේවා සුද්ධ අපනයනය. භාණ්ඩ හා සේවා සුද්ධ අපනයනය. එතකොට ඒ වටිනාකම එකතු කරාම දලදේශීය නිෂ්පාදනය කියන එක අපිට ලැබෙනවා. right. එතකොට ඔන්න විදිහට තමයි දරුවනේ මේ දලදේශීය නිෂ්පාදනයේ වියදම් ප්‍රවේශය ඔස්සේ ගන්නෙ. ඉතින් ඊහාට ඔගේ හදන්න තියෙනවා අර ප්‍රවේශ තුනේදීම වගේ පොදු තත්වයක් තියෙන්නේ. ලොකු වෙනස්කමක් ඇති වෙන්නේ නැහැ. right. දැන් අපි මේ විදිහේ වැඩසටහනක් කරන්න සිද්ධ වෙලා තියෙන මොකද්ද හේතුව කියන එක දරුවන්ට පැහැදිලි. මොකද තියෙන කාල සීමාවයි මේ ප්‍රශ්නත් එක්ක පන්ති පැවැත්වන්න බැරි ඉන්න තමයි හේතුව මේ වැඩසටහන කරලා ආවරණය කරගන්න එක. ඒකෝට දැන් මම සාමාන්‍යයෙන් පොඩි අර විනාඩි 10 15 වීඩියෝ එකක් කරලා එඟ බේර ගන්න අවශ්‍ය නැති හින්දායි මේ කොටස් කීපයක් කරලා පාඩම අපිට මුළු පාඩමම පන්තියේ කතා කරන ක්‍රමයට කතා කරන්න බෑ. ඒක
එහෙම හිතනවා නම් අපි වැරදි අර්ථකථනයක් එහෙම කරන්න බෑ. හැබැයි මේ වෙලාවෙදී මේ මුල් දවස් ටිකේ මම කිසිම මේ සම්බන්ධ දෙයක් කරන්න ගියේ නැත්තේ පේපර්ස් සහ නෝට්ස් විතරේ දරුවන්ට ගෲප් එකක් කරා ලැබෙන සැලැස්ුවේ. මොකද මගේ විශ්වාසය උනත් විභාගේ කල්යයි කියන එක. මම තාම විශ්වාස කරනවා විභාගේ කල්යයි කියලා. සහාර මුල් කාලයේදී උපක්‍රම විදියට මේ ශිල්පයේ භාවිතා වෙන දේවල් භාවිතා කරන්න ඉතුරු එක සදාචාර සම්පන්න නැහැ. මොකද මේ වෙලාවේ ළමයි අතරලා ඉන්නේ. ඒ නිසා කිත ළමයාගේ පැත්තෙන් හිතලා තමයි හැමදේම කරන්න උත්සාහ කරේ. මේ වෙන වෙළඳ පොලේ සිද්ධ වෙන හැම දෙයකටම අනුවර්තනය විවිධ වැඩ කරන්න ගියේ නැහැ. ඒකින්ද මේ අවශ්‍ය වෙලාවෙදී දැන් අවශ්‍ය විදිහට මේ වැඩසටහන් ටික කරගන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. හැමදේම පොඩියට නිකන් එහෙම මෙහෙන් කතා කරලා වැඩක් නැතිද වැදගත් දේවල් සියල්ල සාකච්ඡා කරන්න බෑ. වැදගත් දේවල් අවශ්‍ය විදිහට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. සාමයේ නෝට්ස් ගැටලුවක් තියෙන දරුවන්ට අපි පන්ති ආපු තීරි පන්ති ඉන්න දරුවන්ට නම් සියලුම නිබන්ධන වල කරුණු තියෙන අපි ජාතික ගිණුම් ටියුට් 3කට කතා කරේ. ප්‍රධාන ටියුට් 3කට කතා කරා. පාස් පේපර්ස් වෙනම කතා කරා තීරි පන්තියේදී. ළඟට ඒකේ බහුවර්ණ කතා කරලා තියෙනවා, වෙනම පේපර්ස් කතා කරලා තියෙනවා, ප්‍රශ්න වෙනම ටියුට් ඇතුලේ කතා කරලා තියෙනවා. අපිකට ක්‍රමවත් විභාග වල තියෙන තීරි පන්ති ඇතුලේ සෑහෙන වැඩ ප්‍රමාණයක් තීරි පන්ති ඇතුලේ කරලා තිබුණා. ටියුෂන් පන්තියේ මේක කරන්න පටන් ගත්තා විතරයි. අපිට ලොකු දෙයක් කරගෙන හම්බුන්නේ නැහැ. මොකද අපි උදේ එක පේපර් එකක් ලියන්න නැත්තේ RS පේපර් එකයි ලිව්වේ මේකට. ලකුණු නොලිවීමේ පේපර් එකයි ලිව්වේ. TR පේපර් එකයි කරගන්න හම්බුනේ. ළඟට MCUM එකට කරන්න පටන් ගන්නවත් හම්බුන්නේ නැහැ. මොකද පන්ති නවත්තන්න උනා පන්ති පැවැත්වීම. ඉතින් දරුවනේ දැන් මේ කරන වැඩසටහන් පුළුවන් තරම් මේවා කරගෙන අපි දැන් එක දන්නවා මේක හැම දරුවෙක්ටම අන්තර්ජාලය හරහා මේවා ලබා ගන්න මේ අවස්ථාවේ හැකියාවක් නැති වෙන්න පුළුවන්. ආර්ථික ගැටලු තියෙනවා හැමෝටම මේ වෙලාව හරි ගැටලුකාරී තත්ත්වයක් රටේ. පුළුවන් විදිහට තමයි ඉතින් ළඟ ඉන්න දරුවෙක්ට උදව් කරන්න. උදව් කරලා පුළුවන් තරම් මේවට සහයෝගය අරගෙන යාළුවොත් එක්ක වැඩ කරගන්න. අපේ පන්ති වලට එන්නේ නැති දරුවෙක් හරි මේවා බලලා වැඩක් කරගන්න පුළුවන් නම් කරගන්න. ඒතොර ඒගොල්ලොන්ට ගැටලුවක් තියෙන ඒගොල්ලොන්ට නිබන්ධන මම මේ නිබන්ධන Facebook එකේ දාන්න යන්නේ නැහැ. මොකද ඒ වගේ අලෙවිකරන ක්‍රම වලට ඒවා ඒ විදිහට අපේ වෘත්තීය තත්ත්වය ගේන්න අවශ්‍ය නැහැ. මේ සියල්ල මම දාලා තියෙනවා මේ නෝට්ස් ඔක්කොම සම්පූර්ණ කරලා. කුරක් නෑර තීර නෝට්ස් සියල්ල ගුරුවත් පොතට අනුව තීර නෝට්ස් සියල්ල සම්පූර්ණ කරලා අපි ළමයින්ට පන්ති ස්ටඩි පැක් දෙනවා. දැන් ඉන්න දරුවෝ දන්නවා දෙකක් දීලා තිබුණා. තුන්වෙනි එක දෙන්න හම්බුන්නේ නැහැ පන්තියේ. ඒක මම ගෲප් එකේ අපේ WhatsApp ගෲප් එකක් තියෙනවා 20 මේ දරුවන්ගේ. නුවර මාතලේ දරුවෝ දෙගොල්ලොම යම් ප්‍රමාණයක් ඉන්නවා. මොකද හැමෝටම ඉන්න බෑ ගෲප් එකට ඒ පාසුකම් නැති දරුවෝ නැහැ එතන. හැබැයි ඉතින් මම හිතනවා පන්ති වල භාගයකට ආසන්න ප්‍රමාණයක් භාගයකට ආසන්න වගේ ප්‍රමාණයක් දරුවෝ ඒ දෙකට ගෲප් එකට එකතු වෙලා ඉන්න නුවර මාතලේ දරුවෝ. ඒතර ඒගොල්ලොන්ට බන් තොරතුරු දාලා තියෙනවා. ඒකේ නිබන්ධන තොරතුරු දීලා තියෙනවා. ස්ටඩි පැක් එක දාලා තියෙනවා. අන්න ඒ දරුවෙක්ගෙන් කතා කරලා ඉල්ලගන්න. ඒ දරුවෙක් ආසන්න දැන් මේක බලන අපේ පන්තියේ නැති දරුවෙක් ඉන්නවනම් මගේ පන්තියේ දරුවෙක් දන්නවනම් ඒ දරුවෙක්ගෙන් ඒ WhatsApp group එකට එකතු වෙන ක්‍රමය අහගෙන එකතු වෙලා වැඩ කරගන්න. මේ වෙලාවේ අර අපේ පන්තිය ආවද නැද්ද? අන්න ඒ වගේ ભેදයක් ඇති කරගෙන වැඩ කරන්න ඕනේ නැහැ. මේ වෙලාවේ අවශ්‍ය විදිහට වැඩසටහන සම්පූර්ණ කරගෙන ඉන්න තමයි වැදගත් වෙන්නේ. කින්ද ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම උදව් අපි කරනවා. දරුවෝ වැඩ කරගෙන යන එකයි කරන්න ඕන. ජාතික ගුණ පාඩම මේ විදිහට මම අවශ්‍ය තැන් ටික විස්තරාත්මකව සාකච්ඡා කරලා ඉවර කරනවා. ඊළඟ වීඩියෝස් වලින් දැන් අපි වීඩියෝස් 3ක් කරලා තියෙනවා. වීඩියෝස් 3ෙන්ම කරේ ජාතික ගුණ කරන ක්‍රියාවලිය පැයකමාරක් විතර ආසන්න වෙලාවක් අරගෙන. දැන් අද හවස හෙට උදේ වෙද්දී මම දානවා මේ ජාතික ගුණ කරන සම්බන්ධයෙන් රචනා ප්‍රශ්න 10කුයි ගණනය කිරීම 3කුයි. රචනා ප්‍රශ්න 10ක් දානවා ලිවීමේ ආකෘතිය ප්‍රශ්න ලකුණු 4 5 6. ඊළඟට ගණන් හදලා දානවා ගණන් 3ක්. ලොකු ගණන් 3ක් ප්‍රවේශ 3ට හරියන්න. ඒතර ස්ටඩි පැක් එකේ දැන් අපිට කතා කරන්න බැරි වෙච්ච ඒවා තිබ්බ සමහර දේවල් ප්‍රධාන සියල්ල කතා කරේ. අපිට බැරි වෙච්ච ඒවා තියෙනවා ගොඩක් මෙතන කතා කරන්න බැරි වෙලාව අද ස්ටඩි පැක් එකේ ඔක්කොම දාලා තියෙනවා. සියලු තොරතුරු දාලා දෙනවා. හොඳට ඒක ආරම්භ පාඩම් කරගන්න මම දවසක් කල් දෙන්න. හොඳට පාඩම් කරන්න. ඊට පස්සේ මම අර ගණන් ටික දාන්නම් group එකට. ඒ ගණන් ටිකයි ප්‍රශ්න ටිකයි අරන් කරන්න. ඊට පස්සේ මේ වගේ වීඩියෝ එකක් කරනවා. අනේ ප්‍රශ්න ටික මම සාකච්ඡා කරනවා. හරිද? ඊට පස්සේ පටන් ගන්නවා ඊළඟ වීඩියෝ වලින්. ඊට පස්සේ අපි පටන් ගන්නවා සාර්වාර්ථික භාවිතය. සාර්වාර්ථික භාවිතයත් මේ විදිහටම කොටස පැහැදිලි කරලා පාඩම් කරගන්න ස්ටඩි පැක් එකේ තොරතුරු දාලා දෙනවා. වෙලාවරම් පාඩම් කරලා ඊළඟට මම රචනා ප්‍රශ්න කීපයක් දානවා. ඒ ටික කරන්න. ඊට පස්සේ ওই විදිහට කරගෙන යද්දී අපිට අර පන්ති කරා වගේ හැමදාම බහුවර්ණ ප්‍රශ්න කරගෙන යන්න වෙලාවක් නැති වෙයි. අපි ඇප් එකක් හදලා තියෙනවා. ඒ ඇප් එකෙත් බහුවර්ණ ප්‍රශ්න ප්‍රමාණයක් දැම්මා. බහුවර්ණ ප්‍රශ්න පත්‍ර හදලා දාන්න. මොකද අර පන්තිය පවත්වද්දී කරපු තරම් කරගෙන යන වෙලාව විදිහක් නැහැ. මේ බහුවර්ණ ප්‍රශ්න ටිකකුත් තව ඉදිරි පාඩම් වලට හදලා දැන් පන්ති කරපු පාඩම් කරලා තියෙනවා. ඉදිරි පාඩම් වලට හදලා දෙන්න අපි ඒවත් සාකච්ඡා කරමු. හරි. නන්දරනේ
හොඳින් වැඩ ටික කරගන්න කාලය හදාගන්න.